අප මේ විද්දී දුවල පුතාලත් එක්ක ට්‍රාන්සිස්ටර කාරකාත්මක වර්ධක තාර්කික පරිපත ලොජික් ගේට් IC කියන්නේ මොනවද කියන කාරණා ගැන සාකච්ඡා කරා. දැන් මේ ලෝකයේ ඊටාම දියුණු තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ. අප බොහෝ අවස්ථාවලදී අප අවට සිදුවන ක්‍රියාදාමයන් ස්වයංක්‍රීයව කරගන්න තමයි උත්සාහ කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තාම අපේ ගේට්ටුව ස්වයංක්‍රීයව ඇරීම වැසීම. අප නිවසේ ඉහළ තියෙන වතුර ටැංකිය වතුර අඩු වෙන අවස්ථාවකදී ස්වයංක්‍රීය මෝටරය ක්‍රියාත්මක වීම. ස්වයංක්‍රීය මෝටරේ ඕෆ් වීම. මෙන්න මෙවැනි කාරණා ගණනාවක් අප අවට යන්ත්‍ර සූත්‍රවල උපකරණවල භාවිතා වනවා. දැන් මේ අපි කතා කරන ක්‍රම ලේඛිත තාර්ක පාලන පද්ධති PLCත් මෙන්න මේ වගේ කාර්යයක් තමයි කරන්නේ. බොහෝ අවස්ථාවල කර්මාන්ත ශාලාවල මේ උපාංගයන් machineries යන්ත්‍ර මේ PLC ප්‍රෝග්‍රෑම් එකකට කිසියම් ක්‍රමලේඛිත සටහනකට පද්ධතියකට ප්‍රෝග්‍රෑම් එකකට ප්‍රෝග්‍රෑම් කරලා තියෙන ඔටෝමැටිකලි මිනිසුන් රහිතව යාට ක්‍රියාත්මක වීමේ හැකියාව තිබෙනවා. මේ තුල වැඩ කරන්නේ මේ IC කාරකාත්මක වර්ධක ලොජික් ගේට් මේ ඉගෙනගත්ත සියලු තර්කයන් එකතු කරලා පරිගණක තාක්ෂණයත් එක්ක එකතු කරලා ප්‍රෝග්‍රෑම් එකකට ඒ යන්ත්‍ර සූත්‍ර ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරනවා. මෙන්න මෙවැනි පද්ධතියක් අපි කෙටියෙන් PLC එකක් කියලා හඳුන්වන්න පුළුවන්. ක්‍රමලේඛිත තර්ක පාලන පද්ධතියක් යනු පියවර රාශියකින් යුත් සැකසුම් ක්‍රියාවලියක් සිදු කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මුල් කරගත් පරිපතයකි. ක්‍රමලේඛිත තර්ක පාලන පද්ධතියක් යනු පියවර රාශියකින් යුත් සැකසුම් ක්‍රියාවලියක්. පියවර ගණනකින් යුතු සැකසුම් ක්‍රියාවලියක් සිදු කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මුල් කරගත් පරිපතයක්. ඒ ක්‍රියාවලිය ගණනාවක් සඳහා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මුල් කරගත් පරිපතයකට කියලා කියනවා PLC එකක් කියලා. කර්මාන්ත ස්වයංක්‍රීකරණයේදී භාවිතා වන ක්‍රමලේඛිත තර්ක පාලන පිළිබඳව සරල අධ්‍යයනයක් කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම අප මෙන්න මේ පරිච්ඡේදයේදී බලාපොරොත්තු වෙනවා. කර්මාන්ත ශාලාවල කොහොමද මේ PLC භාවිතා කරන්නේ? එහිදී උදාහරණයක් ලෙස ගේට්ටුවක් ස්වයංක්‍රීයව පාලනය කරන අවස්ථාවක් සලකා බලමු. ඔබ ගේට්ටුවට ඇරීමට සංඥා කළ විට ගේට්ටුව පාලනය කරන මෝටරය ක්‍රියාත්මක වී ගේට්ටුව සම්පූර්ණයෙන්ම විවෘත වූ පසු ස්වයංක්‍රීයව නතර විය යුතුය. ඕන දැන් අපි කර්මාන්ත ශාලාවේ හෝ නිවසේ හරි ගේට්ටුවක් ස්වයංක්‍රීයව ඇරෙනවා. කවුරු ආවහමද වාහනේ ආවහම. වාහනේ ගියාම නැවත වතාවක් ස්වයංක්‍රීයව වැසී යනවා. ගේට්ටුව වැසීමට සංඥා කළ විට ඒ මෝටරය ගේට්ටුව වැසෙන දිශාවට ක්‍රියාත්මක වී සම්පූර්ණයෙන්ම ගේට්ටුව වැසී ස්වයංක්‍රීයව මෝටරය නතර විය යුතුය. ස්වයංක්‍රීයව මෝටරය නතර වෙන්න ඕනේ. එතකොට මේ ක්‍රියාදාමය පාලනය කරන්නේ කවුද? PLC පද්ධතියක්. Programmable Logic Control System එකක්. ප්‍රෝග්‍රෑම් එකක් හදලා මේ කන්ට්‍රෝල් කරමු. එහෙම වුණ නැත්නම් එක්ක ගේට්ටුව භාගයට වැහෙන්න පුළුවන්. නැත්නම් මෝටරය ක්‍රියාත්මක වෙලා මෝටරය පිලිස්සී යන්න පුළුවන්. ඒවා නිසි ආකාරයෙන් හරිම මොහොතෙන් සිදුවේ යුතුයි. මෝටරය ස්වයංක්‍රීයව නතර නොවුනොත් මෝටරයට හානි විය හැකියි. දැන් මේ තියෙන්නේ මොකද්ද? මේ ගේට්ටුව ඇරෙන වැසෙන ආකාරය. මේ දිශාවට ගේට්ටුව ඇරෙනවා. ආයේ මේ දිශාවට ගේට්ටුව වැහෙනවා. මෝටරයක් මගින් තමයි මෙය ඇදගන්නේ. ලං කරගන්නේ. මේ ක්‍රියාවල සිදු කරගන්නේ මෙන්න මෝටරයක් මගින්. මෙම ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් අධියර 3ක් යටතේ සිදු කරගන්න පුළුවන්. ප්‍රධාන සංඥාව, සංස්කරණය, ප්‍රතිදාන සංඥාව. අපි ප්‍රධානයක් ලබා දෙන්න ඕනේ. ඇරෙන්න, ගේට්ටුව වැහෙන්න. ඊට පස්සේ ලබා දෙන සංඥාව තොරතුරු එයා සංස්කරණය කරගන්නවා, එඩිට් කරගන්නවා. මා විසින් මොකද්ද කළ යුත්තේ? මෙයා මට ලබා දීලා තියෙන මොනවද? ස්වයංක්‍රීයව අන්න අපි කතා කරපු සංග්‍රහිත පරිපතයන් වැනි මේ කොටස් භාවිතා කරමින් එයා සංස්කරණය කරගන්න. සංස්කරණය කරගෙන ප්‍රතිදානයක් විදිහට මෝටරය ක්‍රියාත්මක කරවලා ගේට්ටුව ඇරීම වැසීමේ ක්‍රියාවලිය සිදු කරගන්නවා. ඊටාම කුඩා සංඥා තමයි මේ සඳහා භාවිතා වෙන්නේ. මේ ලොකු ක්‍රියාව සඳහා භාවිතා වන ප්‍රෝග්‍රෑම් යුනිට් එක මෙච්චර විතර ඊටාම කුඩා එකක් වෙන්න පුළුවන්. නමුත් සිදුවන කාර්යභාරයේ විශාලත්වය මේ නිසා තමයි මේ ලෝකයට මේවා නැතුවම බැරි. මේ වගේ
පරිපතයන් තාර්කික පරිපතයන් ඇත්ත වශයෙන් මේ තියෙන මොකද්ද? තාර්කික පරිපතයක්. එයාගේ අභ්‍යන්තරේ ක්‍රියාත්මක වෙන. ඒ තාර්කික පරිපතය සහිත සංග්‍රහිත පරිපතයක් ක්‍රියාත්මක වෙලා අන්න සංස්කරණය කරලා දෙනවා අපට. ගේට්ටුව ඇරෙන්න ඕනද? ගේට්ටුව වැහෙන්න ඕනද? මෙහිදී ප්‍රධාන සංඥා ලෙස ඔබ ගේට්ටුව ඇරීමට හෝ වැසීමට ලබා දෙන සංඥා ලිමිට් ස්විච් වලින් පැමිණෙන සංඥා අයත් වේ. අපි හිතමු මේ ප්‍රධානයට ලබා දෙන්නේ ස්විච් එකක්. අපි ළඟ රිමෝට් කන්ට්‍රෝල් එකක්. මේ රිමෝට් කන්ට්‍රෝල් එකේ ස්විච් එක ඔන් කරනකොට ගේට්ටුව ඇරෙන්න ඕනේ. දුරස්ථ පාලකයන් ඔන්න සංඥාවක් ලබා දෙනවා ප්‍රධාන සංඥාවක්. ආපහු ගේට්ටුව වැසෙන්න සංඥාවක් ලබා දෙනවා. මේ සංඥාවන් තමයි සංස්කරණය වෙන්නේ. මා මොකද්ද කරන්න ඕනේ? ඔහුගේ අභ්‍යන්තරයේ තියෙන පද්ධතිය සංස්කරණය කරලා ඇත්ත වශයෙන්ම ගේට්ටුව ඇරෙනවා එහෙම. එහෙම වුණ නැත්නම් අපි මොකද්ද කරන්නේ? අපි බැහැලා මේක අරින්න ඕනේ. අපි බැහැලා වහන්න ඕනේ. නමුත් මේ මිනිසුන්ගේ කාර්ය පහසු කරන්න ඉලෙක්ට්‍රොනික උපාංග ගණනාවක් ලෝකයේ පුරා ක්‍රියාත්මක වන බව දෙය පුතේ තේරුම් ගන්න. ප්‍රතිදාන සංඥාව ලෙස මෝටරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෝල්ටීයතාව සහ එහි දිශාව ගත හැකිය. මෙහිදී සැකසුම් ඒකකය මගින් ප්‍රධාන සංඥාව ප්‍රතිදාන සංඥාව බවට පරිවර්තනය කරයි. අන්න සැකසුම් ඒකකය සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක CPU එකක් අභ්‍යන්තරයේ තියෙනවා. ප්‍රොසෙසරයක්. මේ ප්‍රොසෙසරෙන් තමයි මේ සැකසුම් ක්‍රියාවලිය සිදු කරන්නේ. සංස්කරණ ක්‍රියාවලිය සිදු කරන්නේ. එහිදී නැවතතාවක් උඩ මම මතක් කරනවා මේ ඇතුලේ අපි හරි කලින් කතා කරන ලද තර්කන පද්ධති ඒ වගේම කාරකාත්මක වර්ධක ට්‍රාන්සිස්ටර් මේ සියල්ලගෙම සැදුම්ලත් සංග්‍රහිත පරිපත ගණනාවක් මේ තුල අඩංගු වෙනවද නැද්ද? අඩංගු වෙනවා. තර්කයක් තමයි. ඉන්පුට් අවුට්පුට්. ගේට්ටුව ඇරීමේදී මෝටරය ඇරීමේ දිශාවට ක්‍රියා කළ යුතු අතර ඒ මෝටරය ගේට්ටුව සම්පූර්ණයෙන්ම ඇරී ඇති බව හඟවන ලිමිට් ස්විච් සන්නා ලැබෙන තෙක් ක්‍රියාත්මක කර මෝටරය ක්‍රියාවිරහිත කළ යුතුය. දැන් එතකොට දැන් මේ මෝටරය ක්‍රියාත්මක වෙලා දැන් මේ ගේට්ටුව ඇරීගෙන යනවා. ලිමිට් සංඥා එහෙම නැත්නම් සීමා හඟවන සංඥාවක් අපිට ලැබෙන්න ඕනේ. ඔන්න දැන් ගේට්ටුව ඇරී තිබෙන ප්‍රමාණය ඇති. තවදුරටත් මේ පැත්ත රැඳගත්තොත් ඒක ගේට්ටුව කඩලා යනවා. නැත්නම් මෝටරේ හිර වෙනවා. ලිමිට් සංඥාවෙන් ඇරි පවතින උපරිම අවස්ථාවට ගියාම මෝටරේ සනික විසන්ධි කරනවා. ආයත් ප්‍රධාන සංඥාවක් දෙනවා. ආයත් ප්‍රධාන සංඥාවක් දීලා මෝටරේ නවත්තනවා. දැන් අපිට ඇරුණ ගේට්ටුව වහන්න ඕනේ. අන්න අපි රිමෝට් කන්ට්‍රෝලෙන් එහෙම නැත්නම් ස්විච් එකකින් නැවතත් වැසෙන්න කියලා ප්‍රධානයක් විධානයක් ලබා දෙනවා. දැන් මෝටරේ කැරකුණ දිශාවද අනිත් දිශාවටද කැරකෙන්න ඕනේ? මෝටරේ ප්‍රතිවිරුද්ධ දිශාවට කැරකෙන්න ඕනේ. මෝටරේ ප්‍රතිවිරුද්ධ දිශාවට කැරකීම සඳහා අවශ්‍ය විධානය අර මධ්‍යම සැකසුම් ඒකකයෙන් සංස්කරණය කරනවා. තර්කයක් හදා ගන්නවා. අපි කොටින්ම කිව්වොත් තර්කයක් හදා ගන්නවා. තර්කයක් හදාගෙන ඒ තර්කය ප්‍රතිදානය වශයෙන් ලබා දෙනවා. ඒතර මේ හදන්නේ කුඩා තර්කයයි. මේ හදන කුඩා තර්කයෙන් ලැබෙන කුඩා වෝල්ටීයතාවයෙන් මෝටරයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? බෑනේ. එහෙමනම් එතන මොකක්ද ඇත්තේ? රිලේ සර්කිට් එකක්. පිළිවයන. ඒ පිළිවයන කුඩා ධාරාවෙන් ක්‍රියාත්මකයි. පිළිවයනට විශාල ධාරාවක් දීලා මෝටරය ක්‍රියාත්මක කරනවා. ඔන්න මෝටරය ක්‍රියාත්මක කළා ගේට්ටුව වැසීගෙන යනවා. ලිමිට් සංඥා සීමා සංඥාවන් අපිට එන්න ඕනේ ගේට්ටුව ආසන්න වශයෙන්ම ලං වෙන අවස්ථාවේදී. සම්පූර්ණ වැසෙන අවස්ථාවේදී සීමා සංඥාව ලැබිලා නැවත ආතාවක් මෝටරය ක්‍රියා විරහිත වෙන්න පටන් ගන්නවා. අපිට කොච්චර ලේසියක් පහසුවක් මේවා ලබා දෙනවාද? මෙන්න ඒ ආකාරයක් තමයි මේ රූපරාමුවේ දැක්වෙන්නේ. ගේට්ටුව වැසීමේදී මෝටරය ගේට්ටුව වැසීමේ දිශාවට ක්‍රියා කළ යුතු අතර ඒ මෝටරය ගේට්ටුව සම්පූර්ණයෙන්ම වැසී ඇත බව හඟවන ලිමිට් ස්විච් සංඥාව එනතෙක් ක්‍රියාත්මක මෝටරය ක්‍රියාත්මක වී විරහිත වී යනවා. අන්න ලිමිට් සංඥාව ලිමිට් ස්විච් එක ඇවිල්ලා රයිට්. දැන් මෝටරේ නවත්තන්න. සිග්නල් එක එනවා. එතකොට තමයි මෝටරේ නවතින්නේ. මෙම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සැකසුම් ඒකකය විවිධාකාර ආදේශක කළ හැකිවත් බහුල වශයෙන් ක්‍රමලේඛිත තර්ක පාලන ක්‍රමයක් භාවිතා වේ. බහුල වශයෙන් භාවිතා කරන්නේ මොකද? ක්‍රමලේඛිත තර්ක පාලනය.
ක්‍රමලේඛිත තර්ක පාලනය. තර්කයක් ලොජික් එකක්. මේ ලොජික් ඔක්කොම ක්‍රියාත්මක කරන්නේ මොකද? තාර්කික ద్వාර මගින්. අපි තාර්කික ద్వාර කොච්චර ගණනාවක් කතා කරාද? ඒ සියල්ලම අවස්ථාවට ගැළපෙන පරිදි මෙයාගේ ක්‍රමලේඛිත පද්ධතිය තුළ මේවා ස්ථාපිත කරලා තියෙනවා. ක්‍රමලේඛිත තර්කන පාලන ක්‍රමය PLC අනුව රැහන් භාවිතයෙන් තොරව මතකය ලබා දෙන ක්‍රමලේඛනයට අනුව තම අරමුණ දක්වා ක්‍රියාවලිය ගෙන යන උපකරණයකි. රැහන් භාවිතයෙන් තොරව මතකයට ලබා දෙන ක්‍රමලේඛනයක්. මට හොඳ මතක ශක්තියක්. හොඳ මෙමරියක් තියෙනවා. මේ මෙමරියෙන් තමයි ප්‍රොසෙස් වෙන්නේ. මතක ගබඩාවක් ඔහුගේ අන්තර්ගතයි. මේ මතක ගබඩාව ඔහුට කැමති පරිදි සංස්කරණය කරගන්නවා. ඒ සංස්කරණය කරගෙන අදාළ කාර්ය නිවැරදි අයුරින් කිරීමේ හැකියාවත් ඊට උපරිමයෙන් මේ සතුව පවතන. ඒ නිසා මතක තියාගන්න PLC වල මතක ගබඩාවක් තියෙනවා. ඒ මතක ගබඩාවේ අපි රැස් කරපු අපි ගබඩා කරපු තොරතුරු ගණනාවක් තියෙනවා. ඒ තොරතුරු තමයි සංස්කරණය කරන්න අවශ්‍ය පරිදි. ස්වයංක්‍රීයකරණය එය භාවිතා කරන්නාට වඩා සමීප උපක්‍රමයකි. PLC වල යොදන ප්‍රධානයන් සහ ප්‍රතිදානයන් අධීක්ෂණය කළ හැකි අතර සැකසුම් ක්‍රියාවලිය සිදුවන අතරතුර ක්‍රමලේඛනයේ යම් වෙනසක් සිදු කිරීමට අවශ්‍ය නම් එයද සිදු කිරීමට හැකි විශේෂත්වයකි. අපි හිතමු උදාහරණයක් විදිහට මේ ගේට්ටුව ඇරෙන සීමාව තියෙනවා. අපි තව ගේට්ටුව ලොකු කරනවා. තවත් ගේට්ටුව වැඩිපුර ඇරෙන්න ඕනේ. එහෙනම් අපි ලිමිට් සංඥාව, සීමා සංඥාව, මේ දුර ප්‍රමාණය අපිට වෙනස් කරන්න පුළුවන්. එඩිට් කරන්න පුළුවන්. අභ්‍යන්තරයේ තියෙන තොරතුරු ප්‍රමාණය අපිට වෙනස් කරලා සංස්කරණය කිරීමේ හැකියාව මේ PLC සතුව පැවතීම තවත් විශේෂ ලක්ෂණයක් විදියට අපිට ගන්න පුළුවන්. තාක්ෂණයේදී පළමුවෙන්ම අනුක්‍රමණික සම්බන්ධතාවයක් දැක්වුවේ පිළිවයන ශ්‍රේණියන් මගිනි. ඉන්පසු ට්‍රාන්සිස්ටර් ඩයෝඩ වැනි අර්ධ සන්නායක ස්විච් භාවිතා කරන ලදී. අවසාන වශයෙන් PLC භාවිතයට යොමු වී ඇත. මුලින්ම අපි භාවිතා කරා රිලේ සර්කිට්. ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් එනවා. ඩයෝඩ් එනවා. මේ ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් එකතු කළා තාර්කික පද්ධතිය ලොජික් ගේට් හදා ගන්නවා. මේ ඔක්කොම සියල්ල එකතු කරලා පරිගණක තාක්ෂණයක් මේ සියල්ලම එකතු කරලා අන්න අවසාන වශයෙන් ලෝකයේ PLC වලට programmable logic control system වලට ගිහිල්ලා. එවැනි කැටි සටහනක් තමයි මේ ඔබට රූපරාමයෙන් දිස්වන්නේ. PLC දත්ත ක්‍රමලේඛට කිරීමට යොදා ගන්නා ක්‍රමවේදයන්. ක්‍රමලේඛන මේ ප්‍රෝග්‍රෑම් එකක් හදන්න ඕනේ. දැන් මේ ප්‍රෝග්‍රෑම් කියන වචන ඔන්න එනවා ප්‍රෝග්‍රෑම් එක. මේ ප්‍රෝග්‍රෑම් හැදීම සඳහා මේ ක්‍රමලේඛයක් හැදීම සඳහා මතක තබා ගන්න බොහෝ වෙලාවට අපි පරිගණක තාක්ෂණය භාවිතා කරනවා. දැන් මේකට පරිගණක තාක්ෂණ එකතු වෙනවා. මේ පරිගණක තාක්ෂණයට අදාළ විවිධාකාර භාෂාවන් අපි කියනවා ලැන්ග්වේජස් තියෙනවා. පරිගණක ලැන්ග්වේජස්. මේ පරිගණක ලැන්ග්වේජස් භාවිතා කරමින් තමයි අපි මේක ප්‍රෝග්‍රෑම් කරන්නේ. විය යුතු කාරණාව, විය යුත්තේ, කෙසේද විය යුත්තේ, කොහොමද විය යුත්තේ, විය යුතු සීමාව, විය යුතු කාලපරාසය මේ සියල්ලම විවිධාකාර පරිගණක භාෂාවන් තියෙනවා. ලැන්ග්වේජස් කියලා අපි කියනවා. මේ පරිගණක භාෂාවන් භාවිතා කරලා මේක සංස්කරණය කරලා හදලා ඒක අර PLC පද්ධතියේ මතක ගබඩාවේ තැන්පත් කළ හැකියි. එතකොට මතක ගබඩාව කොහොමද වෙන්නේ? අර අපි කතා කරන ප්‍රෝග්‍රෑම් එකකට අනුකූලව තමයි වෙන්නේ. ඔය ආකාරයෙන්ම තමයි ඔබට මතක ඇති අපි කලින් පරිච්ඡේදයකදී සඳහන් කරා CNC. Computer Pneumatic Control Machines කියලා. මේ Computer Pneumatic Control Machines ඒව කතා කරන්නේ යන්ත්‍ර. CNC Computer Pneumatic Control බොහෝ වෙලාවට යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම. ඒ තුලත් PLC තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ තුලත් ප්‍රෝග්‍රෑම් එක. ඒ තුලත් ක්‍රියාත්මක වන්නේ ප්‍රෝග්‍රෑම් එක. සමහරට දැන් ඔබට මේ දෙක පැටලෙන්න පුළුවන්. ඒ තුලත් PLC වගේ පද්ධතියක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රධාන වශයෙන් ක්‍රම තුනක් යටතේ PLC දත්ත ක්‍රමලේඛ සිදු කරයි. නිමොනික් කෝඩ් මෙම උපදෙස් පදනම් කරගත් ටෙක්ස්ට් බේස් concept ඉතා සරල දත්ත ක්‍රමලේඛන ක්‍රමයකි. මෙහි ලබා දෙන දත්තයන් මුල සිට අග දක්වා ක්‍රමානුකූලව ක්‍රියාත්මක වනසේ සකස් කර ඇත. ඔන්න නිමොනික් කේත ක්‍රමයක් භාවිතා වනවා. ඉනිමන් ආකාරයේ ලැඩර් ඩයග්‍රෑම් එකක් භාවිතා කරනවා. මේ දත්ත සකස් කරන ආකාරය. ඊළඟට ක්‍රියාකාරී කැටි සටහන් විදියට මේ දත්ත සකස් කරලා දෙනවා.
මේ දත්ත සකස් කරනවා. දත්ත එඩිට් කරනවා. ඊළඟට අපි කතා කරනවා PLC වල ප්‍රධාන කොටස්. මේ PLC කියන මේ ක්‍රමවේදයේ අන්තර්ගත ප්‍රධාන කොටස් 5කින් සමන්විත වෙනවා. එකක් ප්‍රධානය. ප්‍රතිදානය. අන්න ප්‍රධානයයි ප්‍රතිදානයයි අනිවාර්ය දෙක. තොර මේ ප්‍රධානයට අනුව ප්‍රතිදානය ක්‍රියාත්මක වෙන්න එයාගේ මධ්‍ය සැකසුම් මේකකයක් අන්තර්ගත විතිවි. එකට අපි කියනවා Central Processing Unit එකක් CPU එකක්. කම්පියුටරේ වගේ CPU එකක්. එතන මේ මධ්‍ය සැකසුම් මේකකය ප්‍රධානයයි ප්‍රතිදානයයි මැද තියෙනවා. එය ක්‍රියාත්මක වෙන්න අනිවාර්යයෙන්ම යාට ජව සැපයීමක් අවශ්‍යද නැද්ද? ජව සැපයීමක් අවශ්‍යයි. ඒ ජව සැපයීම අනුව මෙයා ක්‍රියාත්මක කරනවා. නමුත් මෙයාගේ තියෙන දත්තයන් සංස්කරණය කිරීම, එඩිට් කිරීම සඳහා මතක ගබඩාවකුත් තියෙනවා. අප විසින් ලබා දීලා තියෙනවා. ඒ මතක ගබඩාවේ තියෙන ඒ මතකයට අනුරූපීව තමයි මේ මධ්‍ය සැකසුම් මේකකය CPU එක ක්‍රියාත්මක වන්නේ. දැන් විවිධාකාර ඉන්පුට් දෙනවනේ. ඒ ඉන්පුට් එකට අනුව කරන්න ඕන මොකද්ද? මෙමරියේ තියෙන්නේ. ඒ කරන්න ඕන කාරණාව සකසා දෙන්නේ මධ්‍ය සැකසුම් මේකකය මේවා සිදුවීම සඳහා ජවයක් අවශ්‍යයි. නිකන් වැඩක් වෙන්නේ නැහනේ. ඒ ජවය ජව සැපයුමෙන් මෙයාට ලබා දිය යුතුයි. ඊට පැහැදිලි ඇති. මෙන්න මේ පද්ධතිය ජව සැපයුම පවර් සප්ලයි එක මධ්‍ය සැකසුම් මේකකයේ CPU එක ප්‍රධානය ඉන්පුට් එක ප්‍රතිදානය අවුට්පුට් එක මෙතන තියෙනවා මොකද්ද මතකය මෙමරි එක අන්න ප්‍රධානය සකසනවා සකසන්න ජවය ලබා දෙනවා ඊට අනුව ප්‍රතිදානය ලබා දෙනවා මධ්‍ය සැකසුම් ඒකකයට අවශ්‍ය දත්ත ටික මතකයෙන් එකතු කරලා දෙනවා ඒත් එක්ක ප්‍රතිදානය ක්‍රියාත්මක වෙනවා ප්‍රධානය මේ ආකාරයට කියනවා ප්‍රධානයන් ලෙස භාවිතා කරන එබුන් ස්විච් සංවේදක සීමිත ස්විච් ආදී ප්‍රධානයට සම්බන්ධ කළ යුතුය. අන්න ප්‍රධානයට විධානය දෙන්නේ මොනවාගෙන්ද? එබුන් බොත්තම් ස්විච් දුරස්ථ පාලක සංවේදක සෙන්සර් ඔටෝමැටිකලි ස්වයංක්‍රීයව සිදුවන නම් බොහෝ අවස්ථාවල සංවේදක. ඒ සංවේදක කියලා කියන්නේ වාහනය ගේට්ටුව ළඟට ලං කරාම සංවේදකයන් මගින් කියනවා වාහනේ ඇවිල්ලායි කියලා. අන්න ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරනවා. ඒ වගේ විවිධාකාර වූ ප්‍රධානයන් මේට ලබා දෙන්න පුළුවන්. ප්‍රධාන සංඥාවල ප්‍රමාණය මැන ගැනීමෙන් පසු ඒ අගයන් සැකසුම් කිරීම අධියරට සම්ප්‍රේෂණය කිරීම මෙම අධියරෙහි ප්‍රධාන කාර්යයන් වේ. ඒ අගයන් ඊළඟට සැකසුම් කරනවා, ප්‍රොසෙස් කරලා ඊළඟට ප්‍රතිදානයට සම්ප්‍රේෂණය කිරීමක් සිදු කරනවා. ප්‍රධානයන්ගේ භෞතික අගයන් විවිධ පරානායක මගින් විදුලි සංඥා බවට පත් කරනු ලබයි. මෙම පරානායක සරල එබුන් ස්විච වෙනස් ස්විච වර්ග උෂ්ණත්ව සංවේදක පීඩන සංවේදක ආදිය විය හැක. ඒවා ඔන්න උෂ්ණත්වයට පීඩනයට ආදී සංවේදනයන් සිදුවන බව තේරුම් ගන්න. භාවිතා කරන පරානායක අනුව ප්‍රදානය කරන තොරතුරු සංඛ්‍යාංක හෝ ප්‍රතිසම වෙන්න පුළුවන්. දැන් මේ අපි භාවිතා කරන සංවේදකයකින් කිසියම් සංඥාවක් ලබා දෙනවනේ. ඒ සංඥාව එක්ක ප්‍රතිසම සංඥාවක් වෙන්න පුළුවන් සංඛ්‍යාංක සංඥාවක් වෙන්න පුළුවන්. දැන් ඔබ දන්නවා මේ කාරකාත්මක වර්ධක මේ තාර්කික පරිපතයන් සමහර ඒවා සංඛ්‍යාංක සංඥා වලින් ක්‍රියාත්මක වෙනවා. සමහර ඒවා ප්‍රතිසම සංඥා වලින් ක්‍රියාත්මක වෙනවා. ඒ අදාළ ප්‍රොසෙසරයට ගැළපෙන පරිදි මේ ප්‍රධානය ප්‍රතිසමාකාරයෙන් හෝ සංඛ්‍යාංකාකාරයෙන් අපි ලබා දීම සිදු කරනවා. එය තේරුම් ගන්න. ඉතා වැදගත් කොටසක්. ඊළඟට ප්‍රතිදානය. මොන දැන් ප්‍රතිදානය කවුද දෙන්නේ විධානය? ප්‍රතිදානයට අවශ්‍ය ක්‍රියාව අවශ්‍ය සංඥාව අර මධ්‍යම සැකසුම් මේකකෙන් නිර්මාණය කරනවා. PLC වල ප්‍රතිදානයන් ලෙස පිළිවයන පහන් පරිනාලිකා නියුමැටික් පාලන දිශා පාලන කපාට සම්බන්ධ කළ හැකිය. අන බොහෝ අවස්ථාවල අපි කියව පරිදි පිළිවයනක් රිලේ එකක්. දැන් මෙයාගේ යන්නේ මේ ප්‍රොසෙසින් යුනිට් එක කියන්නේ කුඩා ධාරාවක්. ඒ කුඩා ධාරාවට බොහෝ අවස්ථාවලදී පිළිවයම් භාවිතා කරනවා. සමහරට පහනක් වෙන්න පුළුවන්, පරිනාලිකා ස්විච් එකක් වෙන්න පුළුවන්, නියුමැටික් පාලන පද්ධතියක් වෙන්න පුළුවන්. නියුමැටික් කියලා කියන්නේ හයිඩ්‍රොලික් සිස්ටම් එකෙන් දුවන පාලන පද්ධතියක්. මෙන්න මේ වගේ කුමක් හෝ වෙන්න පුළුවන්.
ප්‍රධානයේදී පරානායක යොදන අතර පරානායක වලින් විදුලි සංඥා විවිධ භෞතික රාශි බවට පත් කිරීමේ හැකියාව ඇත. පරානායක මගින් සංඥා දීලා ඒ සංඥාව විවිධාකාර භෞතික රාශියක් බවට පත් කරනවා. චලනය කිරීමක්, පිම්බීමක්, භ්‍රමණයක්, වේගයක් මෙන්න මේ වගේ භෞතික රාශියකට පත් කරලා ඒ මගින් කාර්යයක් කරගන්නවා. විදුලි පහන්, මෝටර පිළිවයන සහ විවිධ පොම්ප වර්ග ආදිය ප්‍රතිදාන වලට උදාහරණ වේ. ප්‍රතිදාන උපක්‍රම සංඛ්‍යාංක හෝ ප්‍රතිසම විය හැකිය. ඒ ප්‍රතිදාන උපක්‍රමයන් ඒත් සංඛ්‍යාංක හෝ ප්‍රතිසම වෙන්න පුළුවන්. අපි ලබා දෙන අවුට්පුට් එකත් කිසියම් සංඥාවක් නෙන්නේ. ඒ සංඥාව ඩිජිටල් සිග්නල් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම ඇනලොග් සිග්නල් එකක් වෙන්න පුළුවන්. දැන් සිග්නල් වර්ග දෙකයිනේ තියෙන්නේ. එක්ක ඩිජිටල් සිග්නල් නැත්නම් ඇනලොග් සිග්නල් එකක්. ඔය දෙක එකක් වෙනවා. ඊළඟට අපි කතා කරනවා ජව සැපයුම. දැන් මේ ජව සැපයුම අවශ්‍ය වන්නේ ඇයි? අර CPU එක ක්‍රියාත්මක වෙන්නේ මොකට අදාළවද? අදාළ ජවයට අදාළ. PLC හි සෑම කොටසක්ම අර්ධ සන්නායක වලින් යුක්ත නිසා ඉතා නිවැරදි ජව සැපයුමක් අවශ්‍ය වේ. බොහෝ ජව සැපයුම් 100ක් වී 230ක් වී දක්වා යෙදිය හැක. ප්‍රතිදානයන් 12ක් වී සිට 24ක් දක්වා වෙනස් වේ. ලබාගත හැකි ධාරා PLC වර්ගය අනුව වෙනස් වේ. ජව සැපයුමේ 100 වොට් 200 වී වෝල්ට් අගයන් දෙන්න පුළුවන්. ප්‍රතිදානය එච්චර ලොකු වගයක් වෙන්නේ නැහැ. ප්‍රතිදානය තරමක ඉතා අඩු වගයක් 12ක් වී 24ක් වී දක්වා ඊටාම කුඩා අගයක් තමයි බොහෝ අවස්ථාවල වෙන්නේ. ප්‍රතිදානය අනුව ඔන්න දැන් අපි කාර්යයක් කරන්න පටන් ගත්තා. ඊළඟට අපි එනවා මධ්‍ය සැකසුම් ඒකකයට. මොකද්ද මේ මධ්‍ය සැකසුම් ඒකකය කියලා කියන්නේ? අර ප්‍රතිදානය සකස් කරන ආකාරය අවශ්‍ය විදියට ප්‍රතිදානය සකස් කරන ස්ථානයට අපි කියනවා මධ්‍ය සැකසුම් ඒකකය. PLC පද්ධතියක මොළය ලෙසින් හැඳින්විය හැකි කොටස මධ්‍ය සැකසුම් ඒකකය CPU එක ලෙස හඳුන්වයි. පද්ධතියේ සියලු කටයුතු පාලනය කෙරෙන්නේ එමකිනි. වර්තමානයේ බොහෝ PLC පද්ධති බීට් 16, 32 මධ්‍ය පාලන ඒකක භාවිතා කරයි. බිට් 32, බිට් 16 බිට් මේ වගේ PLC එකක්. CPU එකක්. දැන් අපි CPU එක කියලා කිව්වහම අපි දන්නවා කම්පියුටර් එක. CPU එක ප්‍රොසෙසර් එක. අපි කියනවා බිට් 32, 64 බිට් මේ වගේ. නමුත් මේ PLC පද්ධතිය වලට බිට් 16 සහ බිට් 32 වන ඒවා තමයි බොහෝ වෙලාවට භාවිතා කරන්නේ. මෙම බීටු ගණනින් දැක්වෙන්නේ එහි ඇති අභ්‍යන්තර අනුලැකියාව විශාලත්වයයි. අනුලැකිවල විශාලත්වයයි, රෙජිස්ටර්ස් වල විශාලත්වයයි, බාහිර පරිගණක සමග සංනිවේදනය කිරීමද මධ්‍ය සැකසුම් ඒකකයේ කාර්යයකි. මධ්‍ය සැකසුම් ඒකකයේ ක්‍රියාත්මක වන්නේ එහි මතකයේ තැන්පත් කරන ලද ක්‍රම ලේඛකයකට අනුවයි. මේ මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රෝග්‍රෑම් එක. ඒ ප්‍රෝග්‍රෑම් එක මම අර කලින් කතා කරා වගේ කිසියම් ආකාරයේ ප්‍රෝග්‍රෑම්, කිසියම් භාෂාවල්, ලැන්ග්වේජස් භාවිතා කරගෙන කිසියම් ප්‍රෝග්‍රෑම් එකක් ලියලා තියෙනවා. මේ ප්‍රෝග්‍රෑම් එක තමයි එයාගේ මතකයත් එක්ක මෙමරියත් එක්ක රන් වෙන්නේ. ඒ RAM ROM විදියට අපි දන්නවා random access memory, read only memory කියලා මෙමරි වර්ග තියෙනවා. මේ මෙමරි වර්ග තමයි මෙයා යොදාගන්නේ මේ දත්තය ප්‍රොසෙස් කිරීම සඳහා, මේ දත්තය ක්‍රම ලේඛනට අනුව ප්‍රෝග්‍රෑම් එකට අනුව ප්‍රොසෙස් කිරීම සඳහා. එහෙම කිව්වහම ගොඩාක් වෙලාවට ඔබට තේරෙනවා දුවල පුතාලට. ඊළඟට අපි මතකය ගැන කතා කරනවා. PLC පද්ධතිවල භාවිතා වන මතකය මෙමරි, පරිශීලක මතකය user memory සහ දත්ත මතකය data memory ලෙස කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මතකයේ කොටස් දෙකකට බෙදනවා. පරිශීලක මතකය user memory and දත්ත මතකය data memory. මධ්‍ය සැකසුම් මේකකයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන ක්‍රම ලේඛ තැන්පත් කරන්නේ පරිශීලක මතකයේ වන අතර පද්ධතිය ක්‍රියාත්මක වීමේදී අවශ්‍ය වන දත්ත තැන්පත් කිරීමට දත්ත මතකය භාවිතා කරයි. ඕන ඊටාම වැදගත් කොටසකට එනවා. ඒ කියනවා මොකද්ද? මධ්‍ය සැකසුම් මේකකයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන ක්‍රම ලේඛ තැන්පත් කරන්නේ පරිශීලන මතකයේ. ඒ වගේම ක්‍රියාත්මක කිරීමට, පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන දත්ත තැන්පත් කරනවා දත්ත මතකයේ. ඔය දත්ත මතකයයි ඊළඟට පරිශීලක මතකයි user memory and data memory දෙකම එකතු කරලා තමයි අපිට අවශ්‍ය ක්‍රියාව නිවැරදි ආකාරයෙන් process වීම, හදා ගැනීම, සකස් කර ගැනීම සිදුවන්නේ. මෙම මතක දෙවර්ගයම සඳහා භාවිතා වන්නේ සසම්භාවී ප්‍රවේශ මතකයයි.
random access memory. අන්න අපි ඒකට කියනවා random access memory. සසම්භාවී ප්‍රවේශ මතකය. RAM එක කියලා කියනවා. RAM එක random access memory. නමුත් පද්ධතියට ජවය සපයා නැති විට සසම්භාවී ප්‍රවේශ මතකයේ ඇති තොරතුරු මැකී යන පරිශීල ක්‍රමලයක නැවත ලිවිය හැකි පටන මාත්‍ර මතකය EPROM ලෙසද තැන්පත් කළ හැකියි. ඔන්න මේ මතකයන් දෙකක් තියෙනවා. ROM එකයි RAM එකයි. දැන් අපි ROM එක RAM එක කියන එක දන්නවා. Random access memory, read only memory. මේට අමතරව පද්ධතියේ මෙහෙයුම් පද්ධතිය පටන මාත්‍රා මතකය ROM ද තැන්පත්කම ලැබේ. දැන් ROM එකේ සහයෙන් RAM එකේ සහයෙන් මේ ප්‍රොසෙසරේ ක්‍රියාත්මක වෙලා අවශ්‍ය තර්කය අවශ්‍ය විධානය ප්‍රතිදානයට ලබා දීම සිදු කරනවා. යම් කාර්යයක් සඳහා PLC තෝරා ගැනීමේදී පහත් සඳහන් කරුණු පිළිබඳව සැලකිල්ලට භාජනය කළ යුතුයි. අන්න අපිට අවශ්‍ය කරුණු ටික මොනවද? ප්‍රධාන සහ ප්‍රතිදාන අග්‍ර සංඛ්‍යාව. අපි ඉන්පුට් කීයක් මේකට දෙනවද? ප්‍රධාන විධානයන් කීයක් දෙනවද? ප්‍රතිදානයන් කීයක් එළියට ගන්නවද? දැන් ඔබ බොහෝ වෙලාවට හිතන්නේ ප්‍රතිදාන එකයි කියලානේ. නෑ, ප්‍රතිදාන විශාල ප්‍රමාණයක්. කාර්යයන් අපේ කිහිපයක් කරගන්න පුළුවන්. ගේට්ටු ඇරෙන අතරේ බල්බයක් දැල් වෙන්න පුළුවන්. ගේට්ටු ඇරෙන අතරේ හඬක් එන්න පුළුවන්. අන්න ප්‍රතිදාන තුනයි. මතකද? ක්‍රමලේඛ ධාරිතාවය, ප්‍රෝග්‍රෑම් කැපැසිටි එක, මධ්‍ය සැකසුම් මේකකයේ වේගය, මේ ප්‍රොසෙසරේ වේගය. අපි දන්නවා පරණ කම්පියුටරයක් ගත්තොත් මේ ප්‍රොසෙසරේ වේගය ඉතාම අඩුයි. නමුත් නවීන ප්‍රොසෙසර් වල වේගය වැඩි. sannivedana ක්‍රමවේදය කොහොමද මේක කමියුනිකේට් කරන්නේ? sannivedanaya කර කොහොමද? ඒ වගේම sannivedana යනු පරිගණකයේ PLC වලට සහ PLC වලින් වෙනත් PLC වලට දත්ත සහ ක්‍රමලේඛ සම්ප්‍රේෂණය කිරීම සඳහා භාවිතා කරන ක්‍රමවේදයයි. බොහෝ විට මේ සඳහා PLC වර්ගයට ආවේනික යොත් වර්ග භාවිතා කරයි. මේ දත්ත තව තැනකට සම්ප්‍රේෂණය කරන්න. මේ සම්ප්‍රේෂණය කරන ක්‍රමවේදය, sannivedanaya කරන ක්‍රමවේදය පිළිබඳව තමයි මෙහිදී සාකච්ඡාවට භාජනය කරන්නේ. මෙන්න මේ කියන කරුණු හතර ගැන අනිවාර්යෙන් සැලකිල්ලටගෙන සුදුසු PLC පද්ධතියක් අදාළ කාර්යයන් සඳහා භාවිතා කළ යුතුයි. අපි කලින් සඳහන් කර විදියට PLC ක්‍රමලේඛ සඳහා භාවිතා කරන ක්‍රම ඉනිමන් සටහන්, උපදෙස් ශ්‍රේණියක් මගින්, කැටි සටහන් මගින්, අනුක්‍රමණික ක්‍රියාකාරී සටහන් මගින් PLC ක්‍රමලේඛ භාවිතා කරන්න මේ පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙනවා. ගේට්ටුව විවෘත කිරීම, වැසීම, පරිපත සටහන සලකා බලමු. දැන් මේක ඉහළ දිශාවට සිදුවන ක්‍රියාවක්. මෝටරය මගින් මෙය ඔන සීමා ස්විචය මේ අවස්ථාවේදී සම්පූර්ණයෙන් වැසෙනවා. මේ අවස්ථාවේ සම්පූර්ණයෙන් ගේට්ටුව ඇරෙනවා. මේ පිළිබඳව තමයි මේ සාකච්ඡා කරන්නේ. එහිදී සීමා ස්විච් 1 ගේට්ටුව වැසී ඇති බව පෙන්වනවා. සීමා ස්විච් 2 පෙන්වනවා ගේට්ටුව විවෘත වෙති බව. රිලේ 1 රිලේ 2 රිලේ එක මගින් තමයි මේ ප්‍රතිදානය ලබා දෙන්නේ. රිලේ එකට රිලේ එකෙන් තමයි මෝටරය කරකවන්නේ. දැන් රිලේ ක්‍රියාකාරීත්වය ට්‍රාන්සිස්ටර් පාඩමේදී අපි හොඳ ආකාරව දන්නවා. මේ PLC ප්‍රෝග්‍රෑම් එක ඇතුලෙන් එන්නේ කුඩා ධාරාවක්. ඒ කුඩා ධාරාවට මෝටරය කරකවන්න බෑ. ඒ කුඩා ධාරාවෙන් පිළිවයන නැමැති එක්තරා විදිහේ ස්විච් එක ක්‍රියාත්මක වෙලා ඒ ස්විච් එක මගින් අර මෝටරේ පද්ධතිය සම්බන්ධ කිරීම, විසන්ධි කිරීම සිදු කරනවා. අනේ සම්බන්ධ වුණා මෝටරේ පෙරට භ්‍රමණය වෙන්න, එහෙම නැත්නම් මෝටරය පසුපසට භ්‍රමණය වෙන්න කියලා. එබුම් බොත්තම් ස්විච් 1 ගේට්ටුව විවෘත කිරීමේ අනනිකුත් කරනවා. එබුම් බොත්තම් ස්විච් 2 ගේට්ටුව සංවෘත කිරීමේ අනනිකුත් කරනවා. අපිට බටන් දෙකයි තියෙන්නේ. ගේට්ටුව ඇරෙන්න ප්‍රධානයි. අනිත් එක ගේට්ටුව වැසෙන්න. මේ අන දෙකට අනුකූලව මෙන්න මේ PLC පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. ඔබට ඊටාම හොඳින් මේ ලොජික් ගේට් දැනුම භාවිතා කරමින් මේ කාර්යය තේරුම් ගන්න පුළුවන්. LS මගින් පිළිවයන 3 ක්‍රියාත්මක වේ. LS2 මගින් පිළිවයන 4 ක්‍රියාත්මක වේ. දැන් මේ තියෙන්නේ ඒ පද්ධතියක දල කැටි සටහන. තරමක සංකීර්ණ භාවයක් තියෙනවා. මෝටරය තියෙනවා. රිලේ එක තියෙනවා. මේ තියෙන රිලේ ස්විච් තියෙනවා. ඒ ස්විච් ට අනුකූලව
මෙන්න මේ PLC පද්ධතියක කැටි සටහනක් තමයි මේ රූප රාමුවෙන් දැක්වෙන්නේ. ඒතකොට මේක හදන්න මේක නිර්මාණය කරන පුද්ගලයා තර්කයන් තාර්කිකයන් ගේට්ස් ලොජිකල් ගේට්ස් නිවැරදි ආකාරයෙන් හදලා ඊටාම නිර්වද්‍ය වේගයෙන් හරිම අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන්න නිර්මාණය කර තිබෙනවා. ඉනිමං ආකාරයේ PLC ක්‍රම මේ තියෙන්නේ ඉනිමං ආකාරයේ PLC සටහනක්. ඉනිමක් ආකාර. පියවරෙන් පියවරට ගේට්ටුව විවෘත කිරීම, ගේට්ටුව සංවෘත කිරීම, මෝටරය පෙරට භ්‍රමණය කිරීම, මෝටරය පසුපසට භ්‍රමණය කිරීම. දැනට පාවිතයේ පවතන PLC නිෂ්පාදන කරන PLC වර්ග කිහිපයක් අපිට බලා ගන්න පුළුවන්. Siemens, Omron, Mitsubishi, Telemecanique මෙන්න මේ වගේ PLC නිෂ්පාදනයන් කිහිපයක් නිෂ්පාදන වර්ග බ්‍රෑන්ඩ් නේම් යටතේ අපිට ගන්න පුළුවන් අපාවට ජීවිතේ මේවා මිලදී ගැනීමේ හැකියාව තියෙනවා විවිධ කාර්යයන් සඳහා වූ PLC. ඒ වගේම දුවේ පුතේ PLC භාවිතා කිරීමට හේතු ඇයි අපි PLC භාවිතා කරන්නේ? ආරක්ෂා වැඩි දියුණු කරමින් නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා ගන්න පුළුවන්. අපිට මේ සඳහා මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වෙනවද? නෑ. ඔබට ඔටෝ ප්‍රෝග්‍රෑම් කරාම PLC එක මගින් ක්‍රියාකාරීත්වය ඔටෝමැටිකලි සිදු වෙනවා. රෑදවල් සිදු වෙනවා. නිවැරදි ක්‍රියාකාරීත්වය ඉහළ ධාරිතාවය. පරිගණක සමෝදාන්ත නිෂ්පාදන, කර්මාන්ත ස්වයංක්‍රීකරණය සහ මෙකට්‍රොනික තාක්ෂණ ආදිය සඳහා යොදා ගන්න පුළුවන්. පරිගණක සමෝදාන්ත නිෂ්පාදන. මේ මොකද්ද මේ පරිගණක සමෝදාන්ත නිෂ්පාදන? පරිගණකත් එක්ක එකතු වෙලා කරන නිෂ්පාදනයන්. දැන් කියමු ආහාර සැකසුම් පද්ධතියක් තියෙනවා. මේ ආහාර සැකසුම් පද්ධතිය සම්පූර්ණයෙන්ම කම්පියුටර් පරිගණක ආශ්‍රයෙන් තමයි ක්‍රියාත්මක වන්නේ. පරිගණකයට තොරතුරු ලබා දීලා ගබඩා කරලා තියෙන. එතකොට අවශ්‍ය උෂ්ණත්වයට අවශ්‍ය දිගපළලට කැපෙන ඔටෝමැටිකලි මේවා කැපෙනවා. කර්මාන්ත ස්වයංක්‍රීකරණයේදී මෙකට්‍රොනික් මෙකැනිකල් ඉලෙක්ට්‍රොනිකුයි කර්මාන්ත ක්‍රියාවන් සිදු වෙන්නේ මෙකැනිකලි ඉලෙක්ට්‍රොනිකු දෙක එකතු වෙලා. දැන් ලෝකෙ බොහෝ වෙලාවට යාන්ත්‍රික ක්‍රියාවන් ඉලෙක්ට්‍රොනික තාක්ෂණයකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. CNC තාක්ෂණයත් ඒ සඳහා උදාහරණයක්. යන්ත්‍රය මෙකැනිකල්, ක්‍රියාදාමය ඉලෙක්ට්‍රොනික, මෙකට්‍රොනික. ඒ නිසා මෙවැනි කාරණා මේ වර්තමාන වෙන මුළු ලෝකෙම දැහැගෙන හමාරයි. මෙකට්‍රොනික තාක්ෂණය ස්වයංක්‍රීකරණය ඊටාම නිර්වද්‍යතාවයක්, ඉහළ කාර්යක්ෂමතාවයක් මේ මගින් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම කම්කරු ශ්‍රමය වෙනුවට යෙදිය හැක යම් පුද්ගලයෙකුට එකම කාර්යයක් නොකඩවා සිදු කිරීමේදී සිදුවන අපහසුතා, තීරණ ගැනීමවලදී සිදුවන පමාවීම් ආදිය මෙහිදී සිදු නොවේ. දැන් අපිට සමහර අවස්ථාවලදී එක පුද්ගලයෙක්ට පුළුවන් මේ මෙමරිය අපේ මනස ක්‍රියාත්මක කරන්න පුළුවන් වේගයක් තියෙනවා. උදාහරණයක් විදියට අපිට ගණිතය අපි කියමු අගයන් දෙකක් 35555 දන 65225 එකතු කරන්න. එකවරම බෑ අපේ මතකයට. නමුත් මේ පරිගණක මතකයට පුළුවන් මේ ඉක්මනින් සුළු කරන්න. වේගවත් සුළු කරන්න. වැරදෙනවද? වැරදින්නේ නැහැ. අනේ වාසිය තියෙනවා. කම්කරුවන් විසින් සිදු කරන පරිපාලන මේ ගැටලු ඇති නොවේ. මේ කම්කරුවන් පාලනය කරන්න, ඔවුන්ට විවේක කාල ලබා දෙන්න, ඔවුන්ට නිවැරදි ඕෆ් ඔන් එක පවත්වා ගන්න. එවැනි කම්කරු පරිපාලන මේ ගැටලු මේ PLC මගින් හැකියතාක් දුරට අඩු වෙනවා. තරල යන්ත්‍ර නියුමැටික් ඇන් හයිඩ්‍රොලික්ස් පාලනය සඳහා යොදාගත හැකියි. බොහෝ වෙලාවට අපේ ගොඩාක් උපකරණ ක්‍රියාත්මක වෙන්නේ දුවේ පුතේ තරල යන්ත්‍ර වලින්. දැන් අපේ ඊළඟ පාඩම ඊළඟ එකකේ තරල යන්ත්‍ර. මේ තරල යන්ත්‍ර තමයි තරල මගින් තමයි හයිඩ්‍රොලික් ද්‍රව තරල මගින් තමයි බොහෝ යන්ත්‍රයන් ක්‍රියාත්මක වන්නේ. ඒවාට අවශ්‍ය විධිවිධාන ලබා දෙන බොහෝ විට ලෝකේ පුරා PLC යන්ත්‍ර භාවිතා කිරීම සිදු වෙනවා. ක්‍රමලේඛන වෙනස් කිරීම මගින් සැකසුම් ක්‍රියාවේ ඕනෑම වෙනසක් පහසුවෙන් කරන්න පුළුවන්. ඒ වගේ මේ ප්‍රෝග්‍රෑම් එක අපිට පුළුවන් වෙනස් කරන්න. අපිට අවශ්‍ය නම් අපි හදන කිසියම් භාණ්ඩයක දිග පළල, භාණ්ඩයක හැඩය අපිට වෙනස් කරගන්න පුළුවන් නම් මේ ක්‍රමලේඛය ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරනවා. ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරලා ඒ කාර්යය සුළු වශයෙන් වෙනස් කරන්න හැකියාවක් මේ ලැබෙන විශේෂ වාසියක්. දුර්වල පාර්ශ්වික තත්ත්ව යටතේ ක්‍රියාත්මක වන විෂ රසායනික ද්‍රව්‍ය අධික උෂ්ණත්ව දූවිලි සහගත තත්ත්ව අධි වෝල්ටීයතා සඳහා ඔන්න අපිට විශේෂයෙන් PLC යොදන්න පුළුවන්. මිනිසුන්ට ළඟා වෙන්න බෑ විෂ සහිත ස්ථානවලට. අධික උෂ්ණත්ව අධික වෝල්ටීයතා සහිත ස්ථානවලට මිනිසු ලං වෙන්න බෑ. මේ පද්ධතිය
ප්‍රෝග්‍රෑම් කරනවා. ඒ ක්‍රියාව කම්පියුටර් පාලන පද්ධතියක් මගින් ඔටෝමැටිකලි ස්වයංක්‍රීය වෙන්න දෙනවා. අන්න විශේෂ වාසියක්. කම්කරුවෙකු වැඩ කරන වේගයට වඩා වැඩි වේගයකින් වැඩ කරන්න පුළුවන්. කම්කරුවෙක් කරන වේගයට වඩා වැඩි වේගයකින් මෙයට ක්‍රියාත්මක වීමේ හැකියාව තිබෙනවා. සැකසුම් අනුපිළිවෙල process sequence එක සැලසුම් කිරීම සඳහා ගතවන කාලය අවම වීම. අපිට සැකසුම් අනුපිළිවෙල සැලසුම් කරන්න. ක්‍රියාවේ යොදවන්න, ආරම්භ කරන්න, නවත්තන්න ඒවාට යන වේලාව කාලය බොහෝ සෙයින් මේ මගින් අවම කරගන්න පුළුවන්. නඩත්තුව අධීක්ෂණය දෝෂ හඳුනා ගැනීම සහ අලුත් වැඩියා විතා පහසු වේ. මේවා අලුත් වැඩියා කරන්න පුළුවන්, නඩත්තු කරන්න පුළුවන්, අධීක්ෂණය කරන්න පුළුවන්. ඒවයි කාර්යයන් පහසු වෙනවා. ඒ වගේම ප්‍රමාණයෙන් කුඩා වෙන උපකරණ. මේ CPU processor ඊටාම වර්තමානයේ ඊටාම කුඩා තත්ත්වයේ තියෙනවා. ඒවා නිසා අපිට පහසුවෙන් ඒවා හසුරා ගන්න හැකියාව තියෙනවා. PLC තුල ඇති ශුද්ධ පාලකය සඳහා වන ප්‍රධාන සහ ප්‍රතිදාන බාහිර ප්‍රධානයන් සහ ප්‍රතිදානයන්ට ගැළපෙනසේ සකස් කර තියෙනවා. ප්‍රධානයන් ඊටාම පහසුවෙන් ලබා ගන්න සංවේදක මගින් පරානායක මගින් ඊටාම ලේසියෙන් පහසුවෙන් ප්‍රධානයන් අපිට දෙන්න පුළුවන්. ස්විච් එකක් විවෘත කිරීමෙන්, ස්විච් එකක් ඉහළ දැමීමෙන් පහළ දැමීමෙන් ප්‍රධානයන්. බොහෝ අවස්ථාවල සංවේදකයන් මගින් තමයි ප්‍රධාන ලබා දෙන්නේ. ඊට ගැළපෙන ප්‍රතිදානය නිවැරදි ආකාරයෙන් පාලනය කරන්න පුළුවන්. ක්‍රියාත්මක වීමේදී ഘോഷාව අවම තත්වයක පවතිනවා. PLC එකක් රන් වෙනකොට ഘോഷාවක් අවමයි. යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වයේදී ශබ්දය පමණයි. මේ ප්‍රොසෙසරේ ගොඩාක් වෙලාවට ශබ්දය ഘോഷාකාරී බව බොහෝ සෙයින් අඩු වෙනවා. මේ PLC භාවිතයේ අපි තවත් ප්‍රධාන වාසි සහගත තත්වයන් කිහිපයක් කෙරෙහි දැන් අවධානය යොමු කරමු. කර්මාන්තශාලාවේ යන්ත්‍රෝපකරණ හා සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු වෙනවා. ආරක්ෂාකාරී පද්ධතියක් නිවැරදි වෙන නිසා කාලය හා ශ්‍රමය ඉතිරි කරගන්න පුළුවන්. ඉතා පහසුවෙන් කාර්යක්ෂමව නිෂ්පාදන කාර්යයන් කරන්න පුළුවන්. මෙන්න වාසසහගත තත්වයන්. ඒ වගේම තවත් වාසදායක තත්වයන් අඩු වෝල්ටීයතාවයක්. මේ ප්‍රොසෙසරේට සඳහා ඉතාමත් කුඩා අඩු වෝල්ටීයතාවයක් තමයි අවශ්‍ය වන්නේ. එකම අවස්ථාවක දත්ත වෙනස් කරමින් ඉතා වේගයෙන් හා නිවැරදිව ක්‍රියා කරගන්න පුළුවන්. මිනිස් ශ්‍රමය අවම කර ගැනීමෙන් ආර්ථික වශයෙන් වාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. අපි තුන් මේ යන්ත්‍රය ස්ථාපිත කරන්න යන මුදල් ප්‍රමාණය දීර්ඝ වශයෙන් ගත්තාම එය මිනිස් ශ්‍රමය යොදනවාට වඩා කාලයක් එක්ක අඩු ගාණක් බවට පත් වෙනවා. ඒ වගේම මේ වගේ නිර්වද්‍යතාවය, ක්‍රියාදාමයන්ගේ නිර්වද්‍යතාවය, වේගය, කල් පැවැත්ම කියන කාරණා ඊටාම ඉහළ මට්ටමින් තියෙන නිසා කර්මාන්තශාලා සඳහා ස්වයංක්‍රීකරණය සඳහා භාවිතා කිරීමත් ඊටාම වැදගත් වන නිසා මුළු ලෝකයේ බොහෝ වෙලාවට මේ PLC පද්ධති විශාල වශයෙන් භාවිතා වීම සිදු වෙනවා. ඊළඟට අපි බලමු PLC භාවිතයේ තියෙන අවාසියක්. මේ ප්‍රධානම අවාසිය තමයි අර මා කලින් කියූ පරිදි මේ සඳහා යන මූලික පිරිවැය වැඩි. ඒ වගේම මිල අධිකයි මේ උපාංග. නමුත් කාලයත් එක්ක අපි සැසඳුවොත් අප මේ කාර්ය කරන්න මිනිස් ශ්‍රමය භාවිතා කරන්න යන මුදල මේ PLC පද්ධතියක් ස්ථාපිත කරන්න යන මුදලට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මූලික පිරිවැයක් මෙයට දරන්නම වෙනවා. ඒ නිසා මූලික පිරිවැයක් දරාගෙන වැඩි මිලක් මේ සඳහා වැඩි මුදලක් මේ සඳහා යොමු කරගෙන විශාල කාර්යයක් කිරීමේදී දීර්ඝකාලීන වශයෙන් විශාල ලාභ ලබා ගැනීමේ හැකියාව තිබෙන බව දුවේ පුතේ දැන් ඔබ සියලු දෙනාටම තේරෙන්න ඕනේ. PLC වල ප්‍රමාණය සහ ප්‍රධාන ප්‍රතිදාන සංඛ්‍යාව මත ඒවායින් ලබාගත හැකි විවිධ සේවාවන් තියෙනවා. ප්‍රධාන වශයෙන් පහත සඳහන් කාර්ය කරගන්න පුළුවන්. මේ වගේ තන and or not වැනි මූලික තර්කයන් මේ වගේ තියෙනවා. මේවා ක්‍රියාත්මක කරගන්න පුළුවන්. පිළිපොළ ඒ වගේම පිළිපොළ කාලණය ගණිත වැනි අනුක්‍රමණික තර්කයන්ද මේ ලොජික් ගේට් එක ක්‍රියාත්මක කරගන්න පුළුවන්. යොදන ලද ක්‍රම ලේඛන අධීක්ෂණය කරන්න පුළුවන්. ප්‍රධාන සහ ප්‍රතිදාන අධීක්ෂණය කරන්න පුළුවන්. ප්‍රතිදාන ඕනෑම අවස්ථාවක පළමු තත්ත්වයට ගෙනීම රීසෙට් කරන්න ඒ හැකියාව තියෙනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන් මේ PLC වලදී දක්නට ලැබෙන මූලික ලක්ෂණ කීපයක් තමයි මේ ඔබට සාකච්ඡා කරේ. මේවා මතක තබා ගැනීම දුවේ පුතේ වැදගත් වෙනවා. අධිවේග ස්පන්ද ගණනය කිරීම
ස්වයංක්‍රීයව දෝෂ හඳුනා ගන්න. දත්ත සංසන්දනය කරන්න. දත්ත පාලනය කරන්න. මෙන්න මේ තිරයේ දිස්වන මෙවැනි ක්‍රම ගණනාවකුත් මේ PLC පද්ධතියක් මගින් සිදු කරගන්න පුළුවන්. ඒ වගේම අවසාන වශයෙන් සංඛ්‍යාංක ස්විච් මගින් ලබා දෙන දත්ත ලබා ගැනීම, ප්‍රතිසම දත්ත ප්‍රදානය සහ ප්‍රතිදානයට භාවිතා කිරීම, ක්‍රමලේඛ තැන්පත් කර ගබඩා කර තබා ගැනීම, පරිගණක පද්ධති සමග සම්බන්ධ කිරීමේ හැකියාව මේ PLC සතුව පවතිනවා. දැන් ඔබට මේ සාකච්ඡා කරන ලද PLC පද්ධතිවල වැදගත්කම පිළිබඳව බොහෝ වෙලාවට විභාග ප්‍රශ්න MCQ නිර්මාණය වෙන්න පුළුවන්, රචනා පද්ධතිය නිර්මාණය වෙන්න පුළුවන්. එනිසා මේ කොටස් හොඳට අධ්‍යයනය කරන්න, මේ පරිච්ඡේද නිවැරදිව අධ්‍යයනය කරන්න. අප මේ ආකාරයට මේ කොටස අවසන් කරනවා. ඊළඟට අපි 9 වන කොටසෙන් තවත් ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදයට අදාළ සිද්ධාන්ත කාරණා පිළිබඳව අධ්‍යයනය කරමු. ආයිබෝවන්.